මැසේජ් එකක් හරි දාන්න ගැටලුවක් මතුනොත් තමයි ස්ක්‍රීන් එක ෂෙයා කළාට පස්සේ අනිත් එක මොකද දැන් අද කැලෙන්ඩරෙන් සහභාගී වෙන නිසා මේ ඕගලන්ට ලින්ක් එවන්නේ නැහැ මොනවාරි ගැටලුවක් තියෙනවා නම් එහෙල පන්තිභාර ගුරුතුමයාට දැනුම් දෙන්න කැලෙන්ඩරේ පෙන්නන්න නැත්නම් යාළුවෝ කියනවා නම් එහෙම ඒගොල්ලන්ට කියන්න ගිහිල්ලා ඉවරලා මේ යූසර් නේම් පාස්වර්ඩ් එක ගුරුතුමාට දෙන්න කියලා ඉවරලා ඊට පස්සේ මොන විෂයද කැලෙන්ඩරේ පෙන්නන්න නැත්තේ කියලා ඒක දැනුවත් කරන්න ඕන. 10 100 කෙනා කවුරුත් ඇවිල්ලා එහෙම කිව්වේ නැහැ. අනිත් පන්ති වලත් ඇවිල්ලා ඒ විදිහට ඇවිල්ලා ඒ ගුරුතුමාට කියලා ඉවරලා ඒ වැඩ ටික කරගන්නවා. right. පොඩ්ඩක් අපි PowerPoint එකක් මෙතන සකස් කරලා තියෙන ප්‍රසන්ටේෂන් එකක් කියලා ඉන්නල පාඩම කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ මයික් මියුට් කරගෙනම තියාගන්න මොනවා ගැටලුවක් වුණොත් එහෙම මයික්‍රොෆෝන් කරගෙන ඉන්න කතා කරන්න. ඉතින් ඒ ප්‍රශ්නයක් නෑ කතා කළාට හැලේ පිළිවෙලට ඇවිල්ලා දැන් වැඩ ටික කරගෙන යනවා. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා ඇත්තේ පාඩම විතර දැක්කම 8 වෙනි පාඩම ඇවිල්ලා ජීවින්ගේ ලාක්ෂණික කියන පාඩම. ෂෙයා වෙලා නේද කියලා කියන්නකෝ. පේනව නේද කියලා කියන්නේ. පේනවද? හරි පේනවා. එතකොට උන්න අපි මේ පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. පෙළගෙන ඉන්නයිලා පළවෙනි පිටුව තමයි කියන්නේ. මුලින්ම අපි සාකච්ඡා කරන්නේ අපිට මේ එදිනෙදා මේ ලෝකයේ තුල දක්නට ලැබෙන දේවල් තියෙනවා. අපි ඒවා ගන්න ඔක්කොම වෙලා අපි පදාර්ථ සහ ශක්තියින් කියලා හැරලා බෙදුවා මතක ඇති. ඔය අතරින් අපි මෙන්න මේ අවස්ථාවේදී බෙදන්න පුළුවන් අපිට ජීවීන් සහ අජීවීන් කියලා. දැන් මේ අපි මේ භාවිතා කරන පොත් පැන්සල් ඔක්කොම වෙලා අපි අජීවී විදිහට තමයි සලකන්නේ. ඒ අතරින් ඉන්නවා ජීවී විදිහට සලකන කාණ්ඩ කීපයකට දැන් මේ රූප සටහනේ වම් පැත්තෙන් දැක්වෙනවා. මේ කර්සර් යන හරිය පැත්තෙන් තියෙන්නේ මෙතන ජීවී. ඇයිල වම් පැත්තේ. මෙතන ශාක ඉන්නවා, සතුන් ඉන්නවා. ඒ වගේම මෙතන ඔයගොල්ලෝ තාම ශාක සතුන් වර්ගීකරණය, ශුද්ධ ජීවීන් වර්ගීකරණය කරන්නේ නැති නිසා මේ නම් ටිකක් වෙනස් ඇති. ඔය අතරේ ශුද්ධ ජීවීනුත් ඉන්නවා පේනවා. එහෙනම් ඔය ඔක්කොම ජීවීන් විදිහට තමයි අපි සලකන්නේ. එහෙනම් ශාක සතුන් සහ ශුද්ධ ජීවීන් කියන සියල්ල අපි සලකනවා ජීවීන් විදිහට. ඒ අතර ඉන්න බැක්ටීරියා වර්ග ඉන්නවා, දිලීර ඉන්නවා, අපි ප්‍රොටිස්ටා විදිහට හඳුන්වන ඇමීබා වර්ග එහෙම ඒ ඔක්කොම හඳුන්වන්නේ ජීවීන් විදිහට. අජීවී පැත්තේ තියෙනවා එළ වතුර ගත්තාම ජලය, එහෙම නැත්නම් පස, වායුව වර්ග, ඒ වගේම khනිජ ලවණ, ඒ වගේම ශක්තියක් විදිහට තියෙන ආලෝක ශක්තිය ඔක්කොම අජීවී විදිහට තමයි අපි සලකන්නේ. මෙතෙන්දී ඇවිල්ලා අපිට දැන් වෙන් කරගන්න අවශ්‍ය ජීවීන් සහ අජීවීන් කියලා කොහොමද අපි වෙන් කරගන්නේ කියලා. ඔයාල පෙළ පොතේ තැල 135 වෙනි පිටුවේ හැලා දැක්කලා තියෙන පොඩි පැවරුමක් විදිහට දැන් මෙතන කිකිලි බිත්තරයක් ගත්තොත් එමේ දැන් අපිට බැලු බැලමට පේන්නේ ඔක අජීවී ස්වභාවයක් තමයි පේන්නේ. කටුවකින් ආවරණය වෙලා තියෙන වෙලා කවචයකින් ඒක නිසාම හැලා අපිට හිතනවා මේක අජීවී ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් ඕක එල්ල නියම බිත්තරයක් නම් එල්ල ඔක රැක්කොත් එහෙම කිකිලි ටික දවසකින් හැලා ඔක පැටියක බිහි වෙනවා. එතකොට එල්ල එතෙන්දී අපි කියනවා ජීවී ස්වභාවයක් කියන එකට හොඳ සාක්ෂියක් වෙනවා. ඒක ඔය වගේ විස්තරයක් කියලා තියෙන පෙළ පොතත් ඇවිල්ලා බලා ගන්න පුළුවන්. ඒක නිසා දැන් අපිට වෙන් කරගන්න අවශ්‍යයි ජීවීන්ගේ සහ අජීවීන්ගේ තියෙන ලක්ෂණ මොනවද කියලා. මේ රූප සටහනේ ජීවීන් ටිකක් තමයි දැක්වෙන උදාහරණයක් වශයෙන් දැක්වෙන්නේ. ජීවී ලක්ෂණ මොනවද කියලා අපි හඳුනා ගන්නවා. එහෙනම් මේ රූප සටහනේ තියෙන හැමෝගෙම ජීවීන්ගේ තියෙන ලක්ෂණ පෙන්වනවා. මේ අතරින් නැහැලා තව ඕගොල්ලන් ශාකස සතුන් පිළිබඳව නම් ඇයිලා එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් ශුද්ධ ජීවී කාණ්ඩ ගත්තොත් එimhe ජීවීද අජීවීද කියන එක තාම හරියට නිරීක්ෂණය කරලා නැති නිසා ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ වුණත් දැන් අපි සෛලේ පාඩම ඉගෙන ගත්ත නිසා ඒවා ජීවී ස්වභාවයක් තියෙනවා කියන කාරණේ එදා පැහැදිලි වුණා. මෙතන මේ ශුද්ධ ජීවී කාණ්ඩ කීපෙකුත් දක්වලා තියෙනවා. මෙතන බැක්ටීරියා වර්ග තියෙනවා. ඒ වගේම මෙතන වෛරසත් ඉන්නවා හැබැයි. රූප සටහනේ. හැබැයි අපි සාමාන්‍ය මේ පාඩම අවසානයේදී සාකච්ඡා කරන වෛරස් කියන්නේ
ජීවී සහ අජීවී ලක්ෂණ දෙකම සහිත කොටසක් විදිහට සලකන නිසා අපි කෙලින්ම ජීවියෙක් විදිහට සලකන්නේ නැහැ. හරිද? ඒව පාඩම අවසානයේදී ඉගෙන ගන්න පුළුවන්කම ලැබේ. ඊට පස්සේ දැන් අපි මෙතනදී ඉස්සරහට ගිහලා සාකච්ඡා කරනවා ජීවීන්ට තියෙන පොදු ලක්ෂණ 7ක් පිළිබඳව කතා කරනවා මේ පාඩමේදී අපි. ලක්ෂණ 7ක් පිළිබඳව. හරිද? ඔය කරුණු ටික තමයි සාකච්ඡා කරන්නේ. අපි එකින් එක බලනවා. මොනවාද පොදු ලක්ෂණ ටික? සෛලීය සංවිධානයක් තියෙනවා. එහෙනම් ජීවියෙක් නම් සෛල වලින් තමයි හැදිලා තියෙන්නේ. මූලික ඒකකේ අපි කියවනේ ජීවින්ගේ මූලික ඒකකයේ සෛල කියන කලින් පාඩමේ. ඒ වගේම ජීවීන් පෝෂණය ලබනවා. ඒගොල්ලෝ ශ්වසනය කරනවා. ඒ වගේම උද්දීප්‍යතාවය සහ සමායෝජනය කියන ලක්ෂණත් සහිතයි. ඒක තාම ඉතින් මම දැන් කිව්වට ඒක පැහැදිලි වෙන ගන්න අපි පාඩම ඉදිරියට කරගෙන යනකොට මේ මොකක්ද කියලා කියනවා. උද්දීප්‍යතාවය සහ සමායෝජනය. අපි සරලව කිව්වොත් එහෙම දැන් උත්තේජ සඳහා ප්‍රතිචාර දක්වනවානේ ජීවීන්. එන්නේ ඒ වගේ දෙයක් තමයි එතන කියවෙන්නේ. ඊට පස්සේ බහිස්රාවය සිදු කරනවා. එල්ල සෛලීය ප්‍රතික්‍රියාවලින් එකතු වන ද්‍රව්‍ය ඉවත් කිරීමක සිදු වෙනවා. වගේම චලනය සහ ප්‍රජනනය කියන ලක්ෂණ සහිතයි ජීවීන් නම්. එතකොට අපි ඔය කලින් ජීවීන් විදිහට හඳුන්වපු හැමෝම ශාක සතුන් ශුද්‍ර ජීවීන්ගේ මෙන්න මේ ලක්ෂණ ටික ඔක්කොම තියෙනවා. ඉන්න ඒ අනුව තමයි අපි බෙදන්නේ ජීවීන් සහ අජීවීන් වෙන් කරනකොට මේ ජීවීන්ට පොදු ලක්ෂණ ටික තමයි මෙතන තියෙන්නේ. අපි දැන් මේ එක එක කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න තමයි යන්නේ. පළවෙනි ලක්ෂණය විදිහට ජීවීන්ගේ තියෙන සෛලීය සංවිධානය පිළිබඳව කතා කරනවා. ටියුට් එක ඇවිල්ලා අපිට පස්සේ ඔයගලන්ට ලියන්නත් පුළුවන්. හැබැයි මේ අතරතුරම ඇවිල්ලා ලිව්වට ප්‍රශ්නකුත් නැහැ. අහගෙන ඉන්න අතරතුරම ලිව්වට කමක් නැහැ. ටියුට් එක සම්පූර්ණ කරන එක පස්සේ උනත් කරගන්න පුළුවන්. මුලින්ම බලන්න අපි සෛලීය සංවිධානය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් සෛල වලින් තමයි හැදිලා තියෙන්නේ කියලා කියනවා. ඔක අපි පැහැදිලි කරමු. ඔක්තන කරුණ පැහැදිලි කිරීම සඳහා පොඩි ක්‍රියාකාරකමක් දක්වලා තියෙනවා පෙළ පොතේ. එතෙන්දි කියනවා මෙහෙම දැන් පොකුණකින් මතක් වෙනවාද ඉස්කෝලේ තියෙන පොකුණ. ඕකෙන් එහෙලා අපි ජල සාම්පලයක් අරගෙනලා ඕකෙන් ජල බිඳුවක් වීදුරු කඳාවකට දාලා ඉවරලා ඕක අන්වීක්ෂය තුලින් පරීක්ෂා කරලා බැලුවොත් එහෙම මෙච්චර ලස්සන නම් පේන්නේ නැහැ. ඉතින් ඒලා සාමාන්‍ය සරල අන්වීක්ෂණ බැලුවොත් එහෙම මෙන්න මේ වගේ ජීවීන් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ 7 දෙනා විතරක් නෙවෙයි. තව ජීවීන් විශේෂයෙන් ඉන්නත් පුළුවන්. මේ 7 දෙනා නැති වෙන්නත් පුළුවන්. ඒ සාම්පල් එකේ තියෙන කොටස් අනුව වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය දැන් ඔයාලා ප්‍රශ්න වලට මේ උත්තර දෙන්න මේ ඉගෙන ගන්න. ඒක නිසා මෙන්න මේ 7 දෙනාගේ නම් ටික දැනගෙන ඉන්නවා. එහෙනම් පොකුණු ජල සාම්පලයක් අන්වීක්ෂයකින් පරීක්ෂා කරලා බැලුවට පස්සේ අපිට හඳුනා ගන්න පුළුවන් ඒක සෛලික ජීවීන්. මේගොල්ලෝ ජීවීන් තමයි. හැබැයි ඒගොල්ලෝ හැදිලා තියෙන එක සෛලයකින්. තනි සෛලයයි. සෛල දෙකක්වත් නැහැ. දෙකක් වුණොත් එහෙම දෙකට බෙදුනොත් එහෙම දෙකලෝ දෙන්නෙක් වෙනවා. ඒක සෛලික ජීවීන් 4 දෙනෙක්ගේ නම් තියෙනවා. මෙතන පළවෙනියට දක්වලා තියෙන්නේ ඇමීබා ඉන්නවා. තනි සෛලයයි මෙයාගේ දැන් සෛලයේ වට ආවරණය වන මේ ප්‍රදේශය ගත්තොත් එහෙම යම්සි නෙරින් ඉදිරියට දක්වන්න ලැබෙනවා. ඒ තුලින් අපිට හඳුනා ගන්නවා මේ තමයි ඇමීබා කියලා. එයා ඒවත් වලින් තමයි සංචරණය කරන්නේ. ඒ වගේ දේවල් සන මේ ඒකට අපි කියනවා ව්‍යාජ පාද කියලා. ව්‍යාජ පාද තියෙනවා නම් අපි ඒකට කියනවා ඇමීබා තමයි මේ කියලා හඳුනගන්න. පැරමීසියමුත් ඉන්නවා. මේ වගේ දිගට හැඩයක් තියෙන පැරමීසියම්. එයාගේ අම්බිසයිලි ඉන්ද්‍රිකත් එහෙමයි මෙතන කීපයක් පේන්න තියෙනවා. පැරමීසියම් තියෙනවා. තව දෙන්නෙක් ඉන්නවා මේ දකුණු පැත්තේ උඩ සහ යට ඉන්න දෙන්න ගත්තොත් මේ යුග්ලිනාස් සහ ක්ලැමිඩෝමොනාස් කියලා අපි හඳුන්වනවා. ඒ දෙන්නට සංචරණය කිරීම සඳහා විශේෂ මේ උපාංග දෙකකුත් තියෙනවා. යුග්ලිනාට කශිකාවක් කියලා අපි හඳුනනවා. මේ කශිකාවක් තියෙනවා. ක්ලැමිඩෝමොනාස් ගත්තොත් එම කශිකා දෙකක් තියෙනවා. එතකොට ඒ තුලින් එහෙම තියෙනවා මේවා සංචරණය කරන්න පුළුවන් නම් එන්න අපිට හොඳට පැහැදිලි ඔන්න ජීවීන් කියලා පැහැදිලි වෙනවා. ඒ වගේම මේගොල්ලෝ කොළ පාට දක්වන්න ලැබෙනවා කියලා කියන්නේ මෙයාගේ හරිත ලව තුල හරිතත්වද වර්ණකයේ තියෙනවා. ඒ නිසා එහෙම තියෙනවා නම් එහෙනම් අපි දන්නවා මේගොල්ලෝ එනවා විශේෂ හැකියාවක් තියෙනවා මෙයාට ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. ආහාර නිෂ්පාදනය කරන්න හැකියාවක් තියෙනවා. ක්ලැමිඩෝමොනාස්ට සහ යුග්ලිනාට. එතකොට එන්න ඒ කොටස තමයි එතනදී අපි දක්වලා තියෙන්නේ. නේද? ඔයගොල්ලෝ අර
ටියුට් එකේ තියෙන කොටු හතරක් දාලා තියෙනවා. මේ හතර දෙනාගේ රූප සටහන් පැන්සලෙන් ඇඳලා ඉවරලා නම් ටිකක් ලියාගෙන මතක තියාගන්න ඕනේ. පස්සේ ඒක සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් එතකොට ඒ ප්‍රශ්නේම පහලින් තියෙන තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එල තුන්වෙනි ප්‍රශ්නේ විදිහට තියෙනවා. දැන් අපි දැන් බහුශෛලික ජීවීන් තමයි. මේ බහුශෛලික ජීවිය නිර්මාණය වීම සඳහා බලපාන හැල මූලික සෛල දෙකක් එකතු වෙලා තමයි හැදෙන්නේ. අපි කියන ස්ත්‍රී සහ පුරුෂ ජන්මානුසෛල එකතු වෙලා තමයි මේ බහුශෛලික ජීවය නිර්මාණය වෙන්නේ කියලා. එතකොට මේ පාඩමයිල අපි ඉදිරියේදී තියෙන පාඩමක දේවල් ඕන සාකච්ඡා කරනවා. මෙතන සරල අපි අදහසක් ඇති කරගන්න පුළුවන්. මේ මූලික සෛල දෙකක් එකතු වෙලා තමයි අර බහුශෛලික ජීවය ගොඩනැගීමට අවශ්‍ය කරන මූලික තවත් සෛලයක් හැදෙන්නේ. මෙතෙන්දී අපි කියනවා අයලා ස්ත්‍රී සෛලයේ විදිහට අපි හඳුන්වනවා ඩිම්බ සෛලය සහ පුරුෂ සෛල ජන්මාණු සෛල විදිහට ශුක්‍රාණු සෛල හඳුන්වනවා. එතකොට මේ ඒවා අපි සලකන්නේ ජන්මාණු සෛල කියලා. එහෙනම් අලුත් ජීවෙක් බීම සඳහා අවශ්‍ය වෙන මූලික සෛල විදිහට. ඒක සෛලය. සෛල. එතකොට මේ සෛල දෙකක් එකතු වෙලා හැදෙනවා ඒ තනි සෛලයක්. ඒ සෛලයට අපි කියනවා යුක්තාණුව කියලා. මෙතන ඉංග්‍රීසියෙන් තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ මේ මම කියන සිංහල වචනේ තේරෙන ඇති. මෙතන ලියන්න නෑ මේකනේ. රයිට්. යුක්තාණු සෛලය පිළිබඳව මෙතන දක්වලා නෑ. ඒ නැත්තත් මම කියන දේ අහගෙන ඉන්න. එතකොට දැන් මෙතන ඉංග්‍රීසි වචන තිබුණාට ඒක ගැටලුවක් කරගන්න එපා. එහෙනම් ජන්මාණු සෛල දෙකක් එකතු වෙලා හැදෙන තනි සෛලයක්. ඒකට අපි යුක්තාණු සෛලය කියලා කියනවා. දැන් යුක්තාණු තනි සෛලයක් හැදෙනත් මේ තනි සෛලයේ විදිහටම ඔහොම හිටින්නේ නැහැ. මේක විභාජනය වෙනවා. අනුනන විභාජනය වෙලා මේක සෛල දෙකක් බවට පත් වෙනවා. දෙක හතරක් වෙනවා, 8ක් වෙනවා, 16ක් 32ක් 64ක් ඔය විදිහම බෙදලා ඉවරලා අන්තිමට හැදෙනවා බහුශෛලික ජීවිය නිර්මාණය වෙනවා. දැන් මෙතන ඔයගොල්ලන්ට දැන් කලින් පාඩමේ කියපු දේවලුත් මතක් වෙන්නත් එක බලන්න. දැන් මෙතන ජන්මාණු සෛල වල තියෙන වර්ණ දේහ සංඛ්‍යාවන් ගත්තොත් මොන තියෙන 23ක ප්‍රමාණයක් තමයි එක ජන්මාණු සෛලයක තියෙන. අනිත් ජන්මාණු සෛලෙත් 23යි තියෙන. එක සෛලයක් ගත්තොත්. එතකොට 23 එකතු වෙලා තමයි 46ක වර්ණ දේහ සංඛ්‍යාවක් සහිත උක්තාණු සෛලය හැදෙන්නේ. එතකොට ජන්මාණු සෛලයේ තිබිච්ච වර්ණ දේහ සංඛ්‍යාව අඩක් විදිහට තිබිච්ච එක දැන් ඩබල් වෙලා තියෙනවා. ඒ සංඛ්‍යාවම තමයි කලලය හැදෙනකොට. එහෙම නැත්නම් බහුශෛලික ජීවය නිර්මාණය වෙනකොට ඒ වර්ණ දේහ සංඛ්‍යාවම තමයි තියෙන්නේ. දැන් එතකොට ජන්මාණු හැදෙනකොට එන ඌර්ණ විභජනයක් වෙලා තියෙනවා. ඊට පස්සේ ජන්මාණු එකතු වෙලා හැදෙilla තියෙන මෙතන යුක්තාණු සෛලයෙන් බහුශෛලික ජීවය නිර්මාණය වෙනකොට අනුර්ණ විභජනය තමයි සිද්ධ වෙලා තියෙන කියන කාරණේත් එතනින්ම මේ රූප සටහනින්ම පැහැදිලි කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. එහෙනම් මෙතන ප්‍රශ්නයක් අහලා තියෙනවා බහුශෛලික ජීවික නිර්මාණය සඳහා වැදගත් වන ගැහැණු සහ පිරිමි නැත්නම් සහ පුරුෂ ජන්මාණු සෛල වර්ග දෙක හඳුන්වන්න කියලා දැන් ඒකට උත්තර ලියන්න පුළුවන් වෙයි. උනාට ගැටලුවක් තියෙනවා නම් අහන්නකෝ. කියපු කරුණු සම්බන්ධව උනාට ඕන ගැටලුවක් තියෙනවා නම්. මට කතා කරන්න. යුක්තාණු සෛලයක් මේ ඒක දෙක වෙන්න දවස් කීයක් විතර යනවද? එක දෙක වෙනවා. දැන් ගත්තොත් එමෙයිලා දෙක දවස් ගාණක් යන්න ඕනේ. දැන් යුක්තාණු සෛලය හැදුනට පස්සේ එලා ඒක තුල පැය කිහිපකදී එලා ඒ සෛල දෙකක් බවට පත් වෙන්න පුළුවන්. මේකයිල අපි අර ජීව අඛණ්ඩතාවය කියන පාඩමේදී එලා හොඳට සාකච්ඡා කරනවා. එලා ඔයගලන්ට වැඩිදුර විස්තර අවශ්‍ය නම් එලා දෙවෙනි පොතේ මම හිතන්නේ දෙවෙනි පාඩම කොටස නිකන් සරල අවබෝධයක් ලබා ගන්න ඕන නම් පොඩ්ඩක් බලන්න. අර දෙක ජීවී විශේෂයට වෙනස් වෙන්න පුළුවන් ඇවිල්ලා දැන් යුක්තාණු සෛලයෙන් දෙකට බෙදලි වල තව සෛලයක් හැදෙන්න කොච්චර කාලයක් යනවද කියන එක වෙනස් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය ප්‍රමාණය දැන් මට එකපාරට මතක් වෙන්නේ නැහැ කීයද කියලා. මේ පිළිබඳව යම්කිසි තොරතුරු ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඒ පොත අරගෙන ඉවරලා පොඩ්ඩක් බලන්න ඒකේදී ඇවිල්ලා දැන් මට පැය ගානද දින ගානද කියලා ඉවරලා එච්චර කෙලින්ම කියන්න ටිකක් මතක නැහැ මේ අවස්ථාවේ.
ඊට පස්සේ එල මෙතන දැන් අපි කියනවා මේ යුක්තාණු සෛල බෙදලි වල ඊට පස්සේ මොරුලා අවස්ථාවටපත් වෙනවා ඊට පස්සේ කලලේ බවටපත් වෙනවා ඒ සඳහා තියෙනවා දින ගණන් එක්ක ඒ පොතේ දක්වලා තියෙනවා ඉතින් ඒවත් සාමාන්‍ය මතක තියාගන්න නැති නිසා එල ඔයගොල්ලෝ බලන්න අරගෙන බලන්න තාම මොනවාරි ගැටලු තියෙනවා නම් අහන්න ප්‍රශ්න හරි එහෙනම් අපි ඉස්සරහට දැන් මෙතන තවදුරටත් ඉස්සරහට ගියොත් එහෙම එල කියනවා මේ අපි මේ කතා කරන්නේ එහෙමනම් මේ ජීවිතයේ ලක්ෂණයක් තියෙනවා සෛල වලින් තමයි ගොඩනැගිලා තියෙන්නේ කියලා. ඒ සඳහා මේ සාක්ෂි තමයි මේ සපයන්නේ. මෙතන අපි කියනවා ශාක තුලත් ওই විදිහටම විවිධ සෛල වර්ග තියෙනවා. ශාකවල. ශාක පත්‍රයක් අපි අරගෙන ඉවරලා ඕකේ හරස් කඩක් ගත්තොත් එහෙම. ශාක පත්‍රයක් අරගෙන ඉවරලා ඕකේ හරස් ඡේදනය කරලා පොඩි ඡේදයක් ගත්තොත් එහෙම ඕක අන්වීක්ෂය තුලින් පරීක්ෂා කරලා බැලුවොත් මේ වගේ ලස්සනට පේන්නේ නැහැ. මෙන්න මේ සෛල වර්ග ටික අපිට අඳුර ගන්න ලැබෙනවා. දැන් මේ රූප සටහන දැම්මේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් විදිහට අහලා තියෙනවා ශාක තුල දක්වන්න ලැබෙන සෛල වර්ග මම හිතන්නේ 6ක්ද කොහෙද ලියන්න කියලා. එතකොට මේ සෛල වලට අමතරව තව සෛල වර්ග තියෙනවා. ඉතින් මොකද දැන් 11 වෙනි ශ්‍රේණියේ දේලත් මේ පිළිබඳව දිගට ඉගෙන ගන්න නිසා අපි මෙතන සාමාන්‍යයෙන් හඳුන්වා දීමක් විතරයි කරන්නේ. අපි කියනවා දැන් එහෙම හරස් කඩක් ගත්තොත් එහෙම ඉහළින්ම තියෙනවා අපි චර්මයේ තියෙනවා ඊට පස්සේ ඉනි මෘදුස්තර මේක ඉනි වගේ නිසා අපි කියනවා ඉනි මෘදුස්තර සෛල කියලා. තව තියෙනවා එල සවිවර මෘදුස්තර සෛල සනාල කොප්පු සෛල නැත්නම් සනාල සෛල කියලා කියන්නේ එල මෙතන ශාක තුල ගමන් කරන්න එපා ද්‍රව්‍ය පරිවහනය සඳහා සකස් වෙච්ච පද්ධතිය තමයි සනාල සෛල කියලා කියන්නේ. කියන්නකො ගැටලුවක් නෑ. හරිද? ප්‍රශ්න తీරන අහන්න මේ අවස්ථාව වුණත් යවන්නේ අපිට නම කියලා අහන්න බලන වඩා හොඳයි. ඊට පස්සේ තව තියෙනවා මෙතන පූටිකා කියලා තියෙනවා යටිපැත්තේ තමයි පූටිකා තියෙන්නේ ශාක පත්‍රයක මොකද වායු හෝමාරු සිද්ධ වෙන ප්‍රභා සංශ්ලේෂණය කරන්න අවශ්‍ය කරන කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නවා මෙයා ඔක්සිජන් පිට කරනවා ඒ වගේම ශ්වසනය සඳහා අවශ්‍ය කරන ඔක්සිජන් ලබා ගන්නවා වගේ දේවල් සඳහා එල්ල මෙතන වායු හෝමාරු කිරීම සඳහා පූටිකා සිදුරක් තියෙනවා එකක් නෙවෙයි පූටිකා සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ශාක පත්‍රයක් ගත්තොත් ඒ පූටිකා සකස් වීම සඳහා බලපාලා තියෙන සෛල පූටිකා සඳහා තියෙන විශේෂ සෛල වර්ග තියෙනවා. හරිද? එතකොට මේ සෛල වර්ග තියෙනවා නේවස් විශේෂ සෛල. ශෛලම සහ ෆ්ලෝයම් කියලා තියෙනවා. ශෛලම තුලින් ජලය පරිවහනය වෙනවා. ෆ්ලෝයම් තුලින් නිපදවන ආහාර පරිවහනය වෙනවා. එහෙනම් ඒ සෛල වර්ග පිළිබඳව පොඩි අදහසක් ඇති වෙනවා. ඔයගොල්ලන්ගේ පෙළ පොතේ තැයිල 137 පිටුවේ මේ සෛල වර්ග ටික දක්වලා තියෙනවා. ඒකෙන් බල් වෙලා ලියාගත්ත හැකි මේ වගේ සරල විදිහට නෙවෙයි 11 වෙනි ශ්‍රේණියේදී මේවා හොඳ විස්තරාත්මකව ඉගෙන ගන්න නිසා මේ පාඩමේදී පොඩි හඳුන්වා දීමක් විතරයි කරන්නේ. හරිද? ඊට පස්සේ අපි දැන් සාකච්ඡා කළා ශාක සිරු කියන්නේ නැහැ ශාක කොට නැගීම සඳහා ඇවිල්ලා සෛල දායක වෙනවා වගේම මිනිස් සිරුර නැත්නම් සතුන් කොට නැගීම සඳහා දායක වන සෛල වර්ග තියෙනවා. ඒ අතරින් කීපයක් ඇවිල්ලා මෙතන උදාහරණ වශයෙන් දක්වලා තියෙනවා සෛල වර්ග කීපයක්. වර්ග කීපයක් සඳහා උදාහරණ තමයි මෙතන දක්වන්නේ. මෙතන අස්ථි සකස් කිරීමට දායක වන අස්ථි සෛල තියෙනවා මුලින්ම ඊට පස්සේ රුධිර සෛල නැත්නම් රතු රුධිර සෛල ඒක රූප සටහන මෙතන මැද තියෙනවා ඊට පස්සේ සුදු රුධිර සෛල රූප සටහනක් සහ ඊට පස්සේ මෙතන තියෙන ස්නායු සෛල ඊට පස්සේ මෙතන තියෙන අන්ත්‍රය එහෙම නැත්නම් ඒ ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන කොටස් ආස්තරණය ගොඩනැගීම සඳහා දායක වන සෛල සහ ඩිම්බ සෛලයක් සහ ශුක්‍රාණු සෛලයක රූප සටහනක් මෙතන දක්වලා තියෙනවා. ඒ ඔක්කොම සෛල වලින් තමයි ඔය සෛල ඔක්කොගේ ගොඩ අපේ ජීවි දේහේ ගොඩනගෙනකොට ඔය සෛල දායක වෙනවා. ඔය අපි දැන් එකිනෙක කොටස් වල තියෙන සෛල නිරීක්ෂණය කළා දැන් අස්ථි පද්ධතියේ තියෙන කොටස් වල අස්ථි ගොඩනැගීමට මූලික වන සෛල ගත්තොත් මේක වෙනස් හැඩයක්. එයා කරන කාර්යයත් එක්ක ඒක වෙනස් වෙනවා. ඒ වගේම දැන් පරිවහනය කරන එකනේ කරන්නේ රුධිර සෛල වලින් ඔක්සිජන් පරිවහනය කරනවා විවිධ ද්‍රව්‍ය පරිවහනය වෙනවා ඒකට අවශ්‍ය කරන හැඩයක් සහ ඒ කෘත්‍යයට ගැළපෙන ස්වභාවයක් තමයි ඒ රුධිර සෛල වල තියෙන්නේ. ස්නායු සෛල වල යාගේ කාර්ය ඉෂ්ට කරන්න වෙනත් හැඩයක් තියෙනවා. ඒ වගේම වෙනත් ද්‍රව්‍ය වලින් තමයි ඒක සකස් වෙලා තියෙන්නේ. ඔය ආකාරයට. දැන්
අපි සැලකුවොත් එimhe ජන්මානු ශෛල ගත්තොත් එයා ඉෂ්ට කරන කෘත්‍යයට අනුව ගත්තොත් එimhe ජන්මානු ශෛල වල වර්ණයේ දේහ සංඛ්‍යාවත් අනිත් ශෛල වල වර්ණ දේහ සංඛ්‍යාවට භාගයයි තියෙන්නේ. ඒක ඒ අතරිනුත් වෙනස් වෙනවා. ජන්මානු ශෛල ගත්තොත්. එතකොට මේ ඔක්කොගෙම තමයි මිනිස් සිරුර ගොඩනගන්නේ. මීට වඩා තව ශෛල තියෙනවා. මෙතන මේ පොඩි හඳුන්වා දීමක් විතරයි කරන්නේ. මේ අතර මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අහන්නකෝ. මොනවාරි ගැටලු තියෙනවා නම් නම කියලා ඒ වෙලේම අහන්න නැත්නම් පස්සේ ප්‍රශ්න පස්සේ උනත් යවන්නේ කෝල් එකක් දීලා හරි ඒක විසඳ ගන්නවා නේ. තාම අපිට පොඩි කාලයයි තියෙන්නේ. මේ පාඩම ගොඩක් දුරට ඇවිල්ලා අපි අවසන් කරන්න වල මොනවද ගැටලු තියෙනවා නම් විසඳ ගන්නවා නේ. නැත්නම් ඇවිල්ලා ඕවා ආයෙත් කායික සාකච්ඡා කරන්න විදියක් නැහැනේ. ඉස්කෝලේ තත්ත්වය පිළිබඳව අපිට දැම්ම අනාවරණය කරන්න බැරි නිසා මේ මාධ්‍යයෙන් යන පුළුවන් තරම් ඉගෙන ගන්න එක තමයි කරන්න ඕනේ. ඊට අමතරව තව ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න කෝල් එක. හරි රයිට්. එහෙනම් ඊට පස්සේ අපි එනවා දැන් සෛල වලින් තව පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා පටකයක් කියන්නේ මොකක්ද කියලා. දැන් සෛල දැන් මම ඉස්සෙල්ලා රූප සටහනේ පෙන්න මොකා කරන්නේ මේ වගේ වෙන් වශයෙන් ඔහොම සෛල තියෙන්නේ නැහැ. මේ සෛල ගොඩක් එකතු වෙලා හැදෙනවා යම්කිසි කාර්යයක් ඉෂ්ට කිරීම සඳහා විශේෂිත සෛල සමූහයක්, සෛල ගොනුවක්. එන්න ඒ ගොනුවට අපි කියනවා පටකයක් කියලා. ඒ කියන්නේ පටකයක් කියන එක අර්ථ දැක්කොත් අපි කියනවා නිශ්චිත කාර්යයක් සඳහා. විශේෂ කාර්ය ඉෂ්ට කරන එක මේ සෛල වල කරන්නේ. ඒතකොට නිශ්චිත කාර්යයක් සඳහා විශේෂණය වෙනවා. විශේෂණය වෙනවා කියලා කියන්නේ එතන ඒ කාර්ය ඉෂ්ට කිරීම සඳහා එයා විශේෂයෙන් සකස් වෙනවා. ඒ විදිහට සකස් වෙච්ච සෛල සමූහයක්. එහෙම නැත්නම් සෛල ගොනුවක් තමයි අපි පටකයක් විදිහට හඳුන්වන්නේ. දැන් මේ රූප සටහනේ මිනිස් සිරුරක රූප සටහනක් දැක්කම ඒකේ දැන් අපිට දැන් අත්දැකීමෙන් දන්නවද අපේ අතක් ගත්තොත් එම අතේ තියෙන හැම සකස් වීම සඳහා විවිධ වර්ගයේ සෛල එකට එකතු වෙලා තියෙනවා. ඒ වගේම හැමට යටින් තියෙන දැන් පේශි අපිට අහු වෙනවා. පේශි ගත්තොත් එම පේශිය ගොඩනගෙන පේශි සෛල එකතු වෙලා හැදිච්ච පේශි පටකය තියෙනවා. එතකොට මේ සෛල ගොඩක් එකතු වෙලා තමයි පේශි පටකේ ගොඩනැගිලා තියෙන්නේ. ඒ වගේද අපි හෘදය ගත්තොත් එම හෘදය කියන ඒ ඉන්ද්‍රිය ගොඩනැගීම සඳහා එතනත් ඇවිල්ලා පේශි පටක කීපයක් එකතු වෙලා තමයි එතන ඒ ඉන්ද්‍රිය ගොඩනැගිලා තියෙන්නේ. එතකොට මේ හැමතැනම ගත්තොත් එම සෛල ගොඩක් එකතු වෙලා විතර පටක ආකාරයෙන් තමයි පවතින්නේ. ඒ සෛල ගොඩ එකතු වෙලා නිශ්චිත කාර්යයක් මෙයා ඉෂ්ට කරනවා. දැන් පේශි සකස් වීම සඳහා දායක වෙච්ච සෛල එකතු වෙලා තියෙන ඒ පේශි පටකයේ මගින් යම්කිසි කාර්යයක් එයා ඉෂ්ට කරනවා. ඒ වගේම හෘදයේ සකස් වීම සඳහා දායක වෙච්ච ඒ පේශි පටක විවිධ පටක මගින් යම්කිසි කාර්යයක් ඉෂ්ට කරනවා. ඒ වගේ මොළයේ තියෙන සෛල වර්ග එකතු වෙලා හැදුණු පටක තියෙනවා. ඒ පටක වලින් විවිධ කාර්ය ඉෂ්ට කරනවා. එහෙනම් පටකයක් කියන එක මම ආයෙ කියනවා අර්ථ දැක්වීම නිශ්චිත කාර්යයක් සඳහා විශේෂණ වූ සෛල සමූහයක් තමයි පටකයක් කියලා කියන්නේ. සෛල සමූහය. මොන සෛල සමූහයක්ද? යම්කිසි කාර්යයක් කිරීම සඳහා විශේෂණය වෙච්ච සෛල සමූහය. පටකයක් විදිහට හඳුන්වනවා. දැන් ඔහොම ගියොත් වෙන සෛල එකතු වෙලා පටකයක් හැදෙනවා. එහෙනම් එතකොට පටක එකතු වෙලා තව දේවල් හැදෙන්න පුළුවන්. එන්නේ ඒ ආකාරයට අපි ගොඩනගන ඒ ගැලීම් සටහනක් විදිහට අපි දැක්කුවොත් එහෙම ඕක අපි කියනවා ජීවියෙක් තුල හඳුනා නැත්නම් බහුසෛලික ජීවියෙක් තුල හඳුනාගත හැකි සංවිධාන මට්ටම් කියලා ඕක හඳුන්වනවා. ඔන්නවා ලියන්න යනවා විභාගෙදී සාමාන්‍ය වාර විභාගෙදී තිබුණොත් එම අනිවාර්යයෙන් මෙන්න මේ ප්‍රශ්නේ දානවා. මොකක්ද අහන්නේ? ජීවියෙක් තුල හඳුනාගත හැකි සංවිධාන මට්ටම්. සංවිධාන මට්ටම් කිව්වම මේක එක මට්ටම් පිළිබඳව මතක තියෙනවා. එහෙනම් මෙතන මේ රූප සටහනේ ඊතල මගින් දක්වලා තියෙනවා ටියුට් එකෙත් ඇහිලා මේ සටහන ලියන්න ඇති. මුලින්ම තියෙන්නේ මොකද්ද? සෛල. අපිට සෛල එකතු වෙලා මෙතන ටිෂු කියලා දක්වලා තියෙන්නේ මොකද්ද? මෙතන පටක. සෛල එකතු වෙලා පටක හැදෙනවා. ඒ පටක ගොඩක් එකතු වෙලා තමයි හැදෙන්නේ. දැන් මෙතන ආමාශයක රූප සටහනක් තියෙනවා. එතන පටක එකතු වෙලා හැදෙනවා ඉන්ද්‍රිය. එහෙම නැත්නම් අපි කියන අවයවයක් කියලා. ඉන්ද්‍රියක් වෙන්න පුළුවන් නැත්නම් අවයවයක් කියලා කියනවා. ඒ අවයව ගොඩක් එකට එකතු වෙලා පද්ධතියක් හැදෙනවා. පද්ධති ගොඩක් එකතු වෙලා තමයි මෙතන බහුසෛලික ජීවයන් නිර්මාණය වෙනවා. දැන් අපි ආයෙ ගියොත් එහෙම ආහාර ජීර්ණ පද්ධතිය මෙතන මේ ගොඩනැගිලා තියෙන්නේ. ආහාර ජීර්ණ පද්ධතිය ගොඩනැගීම සඳහා මූලික සෛල වර්ග තියෙනවා.
එක සෛල වර්ගයක් නෙමෙයි සෛල විවිධ වර්ගයේ සෛල වර්ග ගොඩක් තියෙනවා. ඒ විවිධ සෛල වර්ග ගොඩක් එකතු වෙලා විවිධාකාරයේ පටක ගොඩකුත් හදනවා. ඒ පටක ගොඩක් එකතු වෙලා හැදෙනවා යම්කිසි ඉන්ද්‍රියක්. විතර ආමාශය කියන ඉන්ද්‍රිය තියෙනවා. ආමාශය වගේම ක්ෂුද්‍රාන්ත්‍රය මහාන්ත්‍රය වගේ අක්මාව තියෙනවා වගේ ප්ලීහාව වගේ විවිධ කොටස් තියෙනවනේ එකතු වෙලා. එන්නේ ඒවා එක විවිධ ඉන්ද්‍රිය. ඒ ඉන්ද්‍රියන් ටික එකතු වෙලා තමයි මෙන්න මේ ආහාර ජීවන පද්ධතිය කියන ඒ පද්ධතිය ගොඩ නැගිලා තියෙන්නේ. මේ තුල විවිධ ඉන්ද්‍රියන් ගොඩක් තියෙනවා. ඒ වගේ පද්ධති ගොඩක් තියෙනවා ජීවියෙකු තුල. එහෙම නැත්නම් මිනිසා තුල. ආහාර ජීර්ණ පද්ධතිය විතර නෙවෙයිනේ. ශ්වසන පද්ධතිය තියෙනවා, රුධිර සංසරණ පද්ධතිය, ස්නායු පද්ධතිය, බහිස්රාවය සිදු කරන පද්ධතිය නෝ එන්නේ සියල්ල එකතු වෙලා තමයි බහුසෛලික ජීවය නිර්මාණය වෙන්නේ. එහෙනම් ඒ සතහනේ ආයේ තියෙන මම ආයේ කිව්වොත් එහෙම සෛල පටක ඉන්ද්‍රිය පද්ධති සහ බහුසෛලික ජීවියා කියන සංවිධාන මට්ටම් තමයි අපිට ජීවියෙකු තුල නැත්නම් බහුසෛලික ජීවියෙකු තුල හඳුනාගත හැකි සංවිධාන මට්ටම්. ගැටලු තියෙනවා නම් අහන්න මේ අතරතුරම. ඕගලන්ට මම හිතන්නේ ඇහෙනවද කියන දේ? කවුරු හරි මයික් එක ඔන් කරලා කියන්න මම තනියෙන් කියනවත් දන්නේ නැහැ. ඇහෙනවද? ගුරුතුමා ගුරුතුමා. හොඳයි ඈ. හොඳයි ළමයි. හොඳයි කිව්වොත් එහෙම මම දන්නවා. ඇහෙනවද? ඕගලන්ට දැන් මේ මම දැක්නේ ටියුට් එකේ නෑනේ මේ රූප සටහන් නේම. අවශ්‍ය නම් ඇවිල්ලා කියන්න එළ මේ ප්‍රසන්ටේෂන් එකත් අවශ්‍ය නම් ඕගලන්ට එවන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි අර ගම්ම්‍යතාවයේ ස්කන්ධය සහ ඒවත් හදපු ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. එළ අවශ්‍ය නම් එළ කියන්න එළ මේ රූප සටහන් යම්සි වටිනාකමක් තියෙනවා වගේ දැනනවා නම් එළ කියන්න මම දාන්නම් එළ ගෲප් එකට උනන් දාන්න පුළුවන්. හරිද? මේ අපි මේක හදාගත්තේ දැන් අපිට මොකද්ද? ගෲප් එකට දාන්න ගුරුතුමා. හොඳයි රයිට් මම දාන්න. එතකොට දැන් මොකද අපිට මේ පාඩම දැන් ඕගොල්ලෝ පන්තියේ දිනනවා නම් මේ රූප සටහන් පෙන්නලා අපිට සාකච්ඡා කරලා ළඟට ඇවිල්ලා කියලා දෙන්න පුළුවන්. ඒක නිසා තමයි ඉතින් මේ විදිහට සකස් කරගෙන තියෙන නැත්නම් නිකන් බෝඩ් එකේ කියන එක දැන් මේ පාඩම් වගේ පාඩම් වලට ගැලපෙන්නේ නැති නිසා ඒකල දැන් භෞතික විද්‍යා පාඩම් නම් අපිට පුළුවන් බෝඩ් එක පාවිච්චි කරලා කියන්න. දැන් මේ ජීව විද්‍යා පාඩම් වල විශේෂයෙන් රූප සටහනක් තිබුණොත් එම වැදගත් කමක් තියෙන නිසා තමයි මේ එකතු කරලා තියෙන්නේ. ඔන්න ඒකත් දැනගත්තා. එහෙනම් මේ වෙනකන් අපි සාකච්ඡා කළේ එක ලක්ෂණයක් පිළිබඳව. එහෙනම් මොකද්ද සෛලීය සංවිධානය තමයි මෙතනදී ඔන්න පැහැදිලි වුණේ ජීවියෙකු තුල පවතින. සෛලීය සංවිධානය. මම මේ කියන කරුණට කියන උගාවක ලියා ගන්නවට අඳ ගන්නටත් ඕනද? අඳ ගන්න අවශ්‍ය නැහැ. අර අත්‍යවශ්‍ය නැහැ. හැබැයි තව කෙනෙක් ඉන්නවා නම් එහෙල මේක ගුරුතුමාගේ රූපේ දානවා. මේ ප්‍රසන්ටේෂන් මේ PowerPoint ප්‍රසන්ටේෂන් එකද අවශ්‍ය නම් කට්ටිය දාන්න කියලා කිව්වොත් මම දාන්නම් මේක. මොකද දැන් හැබැයි ලියන්නත් ඕනද? රූපවල රූපවල යටින් කියලා කියන්නේ රූපේ නැතුව සංවිධාන මට්ටම් කියලා කිව්වොත් එහෙම විභාගයේදී අවශ්‍ය අඳින්න මේක. හරිද? ඔයගොල්ලන්ට තියෙන්නේ මේ ටික ලියන්න විතරයි. අඳින්න අත්‍යවශ්‍ය නැහැ. මේ රූප සටහන පාවිච්චි කරේ තේරුම් ගන්න ඕන නිසා. මේ වගේ අඳින්න යන්න එපා. හරිද? මොකද මේ පිළිබඳව 11 වෙනි ශ්‍රේණියේදී මේ හොඳට ඉගෙන ගන්නවා විස්තරාත්මකව. දැන් මෙතන ඇඳොත් එහෙම අඳින්නෙත් වැරදියට ඊට වඩා හොඳයි අඳින්න නැතුව ඉන්න එක. ඒක නිසා ඉල්ල ඔකොට්ටිය ලිව්වහම ඇති සෛල පටක ඉන්ද්‍රිය පද්ධති සහ ජීවයා කියන ඊතල දාලා ලිව්වනම් හරියි. ඒ ටික සම්පූර්ණ කරන්න අතන තියෙන ඒ රූප සටහන් නැතුව ඇඳගත්තා බැතිය. අපි මේ සාකච්ඡා කළේ එතකොට සෛලීය සංවිධානය කියන යටතේ. ඊට පස්සේ තව තියෙනවා ජීවියෙක් නම් ජීව පෝෂණය ලබනවා. පෝෂණයක් නැතුව ජීවත් වෙන්න බෑ. එහෙනම් දෙවෙනි ලක්ෂණය තමයි ජීවින්ගේ ලාක්ෂණික අර්ථය. දෙවෙනි ලක්ෂණය තමයි අපි කරගන්නේ පෝෂණය කියන්නේ. පෝෂණය කියලා කියන්නේ දැන් පෝෂණය සරලාර්ථයෙන් කිව්වොත් එහෙම කියනවා දැන් ජීවේ පවත්ව ගන්න එපා. ජීවේ පවත්ව ගැනීම සඳහා අවශ්‍ය ශක්තිය. ඒ වගේම විවිධ ද්‍රව්‍යයක් දැන් ඛනිජ ද්‍රව්‍ය වගේ ද්‍රව්‍යයක් අවශ්‍ය වෙනවා. ඒ ද්‍රව්‍ය ලබා ගන්න යම්සි ක්‍රියාවලියක් තියෙනවා. එන්නේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ පෝෂණය කියලා. ඒ පෝෂණය ශාක මගිනුත් පෝෂණය ලබනවා, සතුනුත් පෝෂණය ලබනවා වගේම ශුද්‍ර ජීවීන්ටත් අවශ්‍ය කරන පෝෂණය. ඒක නිසා තමයි ඒගොල්ලෝ ජීවීන් කියලා කියන්නේ. ඒ වුණාට දැන් ඒ ලෝගොල්ලෝ දැන් ඔය අතේ තියෙන පොත ගත්තොත් එහෙම දැන් ෆෝන් එක එහෙම ගත්තොත් එහෙම ඒවා ඉතින් පෝෂණයක් ලබන්නේ නැහැනේ.
ඒවට වෙනම ශක්තිය ලැබීම ශක්තිය කියලා අපි කියන්නේ විද්‍යුත් ශක්තිය ලබා දීලා ඉවරලා වෙන විවිධ ප්‍රතික්‍රියා සිද්ධ වෙන්න පුළුවන්. ඒ වුණත් එහෙලා එතනදී අපි පෝෂණයක් කියලා කියන්නේ නැහැ එතන. ඒක නිසා දැන් අපි මෙතනදී කියන්නේ පෝෂණය කියලා කියන්නේ ජීවය පවත්වා ගැනීම සඳහා ශක්තිය සහ ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය. පෝෂණය කියලා කියනවා. ඊට පස්සේ පෝෂණයත් එහෙලා අපිට දැන් ගත්තොත් ශාකවල පෝෂණයට වඩා වෙනස්නේ සතුන්ගේ පෝෂණය. ඒක බැලුවට වෙනස්කම ඔයගලන්ට තේරෙනවනේ. එහෙනම් අපි මෙතනදී පෝෂණය විවිධාකාර කොටස් වලට බෙදලා අපි මේකදී ඉගෙන ගන්නවා. මෙතෙන්දී මුලින්ම කියන ස්වයං පෝෂී පෝෂණය කියලා පෝෂණයක්. ඔයගොල්ලෝ අහලා තියෙනවා. ස්වයං පෝෂණය. මෙතෙන්දී කියවෙන්නේ තමන්ට අවශ්‍ය කරන ආහාර ටික තමන් විසින්ම හදා ගන්නවා. මේ කියන්නේ මෙතන දැන් අවිලා අපිට ඕන දේවල් අපි ආහාර හදා ගන්නවා කියලා උයාගෙන කනවා කියන අදහස නෙවෙයි. දැන් එහෙම තමයි මෙතන වාක්‍යයේ මේ කියනකොට නිකන් හිතෙන්නේ. තමන්ට අවශ්‍ය ආහාර තමන්ම නිපදවා ගන්නවා කියන ගෙදර මොන හරි වගාවක් කරලා කනවා කියන අදහසින් නෙමෙයි. දැන් මේ විද්‍යාවනේ ඉගෙන ගන්න. මෙතෙන්දී කියන්නේ ශාක තමයි මතක් වෙන්න ඕන. ශාක කවුරුත් මත යැපෙන්නේ නැහනේ. ආහාර පෝෂණය පැත්තෙන් ගත්තොත් එහෙම. එයාට අවශ්‍ය කරන ඒ ආහාර ටික හදා ගන්න. ඒකට යම්කිසි නමකුත් අපි කියනවා අපි සාකච්ඡා කරනවා. එන්න ඒ ආකාරයට ආහාර හදාගන්න කවුද? ශාක විසින්. ඒක නිසා අපි ඒගොල්ලන්ට කියනවා ස්වයං පෝෂී පෝෂණයක් තියෙන කොටසකට. සමහර ශුද්ධ ජීවීනුත් ඉන්නවා. අවශ්‍ය කරන ආහාර නිපදවා ගන්න. ඒක නිසා අවශ්‍ය ආහාර Taman විසින්ම නිපදවා ගන්න නම් අපි ඒකට අපි කියනවා ස්වයං පෝෂී පෝෂණයක් කියලා. ඔන්න ඔය ස්වයං පෝෂී පෝෂණය ගත්තත් ආයෙ කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. ස්වයං පෝෂී පෝෂණය. එතකොට අපි මේක ගැන සාකච්ඡා කරනවා ඉදිරියේදී. මෙතන සරලාර්ථයෙන් මෙතන හඳුන්වා දීමක් විතරයි කරන්නේ. එතකොට ඒ ආහාර නිපදවා ගන්න එක තමන් විසින්ම කරනවානේ. ඒ විදිහට ආහාර නිපදවා ගන්න කියලා අවශ්‍යයි මොනවා ශක්ති ප්‍රභවයක් අවශ්‍යයි. දැන් සූර්යාගේ සූර්ය ශක්තිය තමයි ශාක විසින් ප්‍රභා සංශ්ලේෂණය සඳහා භාවිතා කරන්නේ. එතකොට අපි යෝගට කියනවා ඔය ආකාරයට සූර්යාගේ ශක්තිය නැත්නම් අපි කියනවා ආලෝක ශක්තියනේ. ආලෝක ශක්තිය භාවිතා කරලා ආහාර නිපදවා ගන්නවා. මෙතන ආහාර කියලා ගන්නේ හදන්නේ ග්ලූකෝස්. මොනොසැකරයිඩයක් වන ග්ලූකෝස් තමයි නිෂ්පාදනය කරගන්නේ. එහෙනම් ආහාර එහෙම නැත්නම් ග්ලූකෝස් නිෂ්පාදනය සඳහා සූර්ය ශක්තිය භාවිතා කරනවා නම් එයිලා අපි ඒ කට්ටියට කියනවා ප්‍රභා ස්වයං පෝෂීන් කියලා. ඒක ශාක ප්‍රභා ස්වයං පෝෂී. සූර්ය ශක්තියන පාවිච්චි කරන්නේ ස්වයං පෝෂීන් ශාක ඒ වගේම මේගොල්ලෝ ප්‍රභා ස්වයං පෝෂී. මොකද සූර්යයේ ආලෝක ශක්තිය තමයි භාවිතා කරන්නේ. සමහර බැක්ටීරියා වර්ග ඉන්නවා. ඒගොල්ලෝ රසායනික ප්‍රතික්‍රියා සිදු කරලා ඒ රසායනික ප්‍රතික්‍රියාව නිපදවන ශක්තිය භාවිතා කරනවා ආහාර නිෂ්පාදනය සඳහා. එතකොට අපි ඒකට කියනවා රසායනික ස්වයං පෝෂණ විදියට හඳුන්වනවා. ඒකවල සූර්ය ශක්තිය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වුණත් ඒගොල්ලෝ ස්වයං පෝෂණ. ඒගොල්ලන්ට අවශ්‍ය කරන ආහාර ඒගොල්ලෝ හදා ගන්නවා. ඒ කියන්නේ ග්ලූකෝස් හදා ගන්නවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ රසායනික ස්වයං පෝෂණ වෙනවා. මේ පිළිබඳව ඉතින් අපි වැඩි විස්තර මෙතන සාකච්ඡා කරන්න යන්නේ ප්‍රභා ස්වයං පෝෂණ නැත්නම් ප්‍රභා සංශ්ලේෂණය පිළිබඳව තමයි වැඩිදුර සාකච්ඡා කරන්නේ. මේවා A level මට්ටමේදී යන මේවා ජීව විද්‍යාව ඉගෙන ගන්නකොට මේ පිළිබඳව තවත් විස්තරාත්මක මේ විශේෂ බැක්ටීරියා වර්ග පිළිබඳව ඉගෙන ගන්නවා. එතන අපි දක්වනවා විතරයි මෙන්න මේ ආකාරය අයත් ඉන්නවා කියන අදහස ඇති කර ගැනීම වැදගත්. ඔන්න අපි ටික ටික දැන් අපේ ප්‍රභා සංශ්ලේෂණය ගැන කතා කරන්න පෙර උදාහරණයක් දක්වලා තියෙනවා. දැන් බොහෝ ශාක දක්ගත්තොත් එම ප්‍රභා ස්වයං පෝෂී කියලා කියනවා. ප්‍රභා ස්වයං පෝෂී. ඒ වගේ ශාකත් ඉන්නවා කියලා ඔයගොල්ලෝ වෙන පාඩම් වල ඉගෙනගෙන තියෙනවනේ කලින් මම හිතන්නේ 9 8 පාඩම් වලදී අර ශාක වර්ගයක් තියෙනවා. එල්ල සාමාන්‍ය බොහෝ ශාක ගත්තොත් එම ප්‍රභා ස්වයං පෝෂී. සමහර බැක්ටීරියා රසායනික ස්වයං පෝෂී විදිහට හඳුනන මේ බැක්ටීරියා වර්ග කීපයක් ගැන නම් එක තියෙනවා. මේ නම් එහෙම කව බලන්න එපා. නිකම් මේ බැක්ටීරියාවගේ හැඩයක් හඳුනා ගැනීම සඳහා තමයි මේ කිව්වේ. මේ අන්වීක්ෂය තුලින් බැලුවට පස්සේ වර්ණ ගන්නලා මේ ආකාරයෙන් පේන්න පුළුවන් බැක්ටීරියා විශේෂ මේ වගේ ලොකුවට පේන්නේ සාමාන්‍ය PVS. අපි දැනගන්න තියෙන්නේ ඒගොල්ලෝ රසායනික ස්වයං පෝෂණ කියන කාරණේ. ඊට පස්සේ අපොඩ්ඩක් ඉස්සරහට ගියොත් එහෙම අපි ප්‍රභා සංශ්ලේෂණය ගත්තා. ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ මේක සමීකරණයකින් මම ලියුවා නම් එහෙම මොකද හොඳට පැහැදිලි. එන්නත් එහෙලා මෙතන අර්ථ දැක්වීම කියලාමයි අපි යමු. ප්‍රභා සංශ්ලේෂණයේදී වෙන්නේ මොකද්ද? මේ දැන් අපි අර්ථ දැක්වීමට යන පෙර මේ රූහ සටහන ඇසුරින් බලමු. සූර්යයා ඉන්නවා.
එයා නිකුත් කරන ආලෝක ශක්තිය. ගහක් තියෙනවා. ගහ පසට සම්බන්ධ වෙලා තියෙනවා. අර්ධ පසෙන් මෙයා උරා ගන්නවා. මොනවද උරාගන්නේ? ජලය උරා ගන්නවා, khනිජ ලවණ උරා ගන්නවා. ජලය සහ khනිජ ලවණ පසෙන් උරා ගන්නවා. සූර්යයාගේ සූර්ය ශක්තිය තියෙනවා. දැන් ශාක පත්‍රයක් තියෙනවානේ. පත්‍ර හරහා සිදුවෙන වායු හෝමාරුව. එහෙනම් මෙයා උරා ගන්නකොට ඊතලයේ පත්‍රයේ පැත්තට යොමු වෙලා තියෙනවා මෙතන කාබන් ඩයොක්සයිඩ් තමයි උරා ගන්න. අපි ශ්වසනයේදී පිට කරන කාබන් ඩයොක්සයිඩ් ටික මෙයා අවශෝෂණය කරගන්නවා. ඒක පුදුම වැඩක්. එතකොට එහෙනම් එළ බොහොම වැදගත් කාර්යයක් මෙයා ඉෂ්ට කරනවා කාබන් ඩයොක්සයිඩ් ටික උරා ගන්නවා. මේ කාබන් ඩයොක්සයිඩ් උරා ගත්තා, පසෙන් ජලය උරා ගත්තා. මේ දෙක එකතු වෙලා ශාක පත්‍රයේ තුල සිදුවන යම්සි ක්‍රියාවලියක් ශාක පත්‍රයේ කොළ පාටයිනේ. ඒක නිසා අපි කියනවා මෙතන හරිත ලව තියෙනවා. හරිත ලව තුල හරිත ප්‍රද තියෙනවා. මේ ඔක්කොම සංකරණය වෙලා හැදෙනවා ග්ලූකෝස් හැදෙනවා. ඔන්නව තමයි ආහාර කියලා කියන්නේ. ග්ලූකෝස් හැදෙනවා. මොනොසැකරයිඩ්. දැන් ග්ලූකෝස් කේපටි මතක් කරනවා මොනොසැකරයිඩ් කියලා. මොනොසැකරයිඩ් කිව්වම අනිත් මොනොසැකරයිඩ් ටික. ඩයිසැකරයිඩ් මතක් කරනවා. පොලිසැකරයිඩ් ඔය ඔක්කොම මතක් වෙන්න ඕනේ. මම කලින් පාඩම් වල ඉගෙන ගත්තා. හරිද? මෙතන ග්ලූකෝස් හැදෙනවා. ශාක පත්‍රයේ දිගේ ගමන් කළා එළ සුක්‍රෝස් විතර ගමන් කරනවා කියලා අපි පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ ගීලිවල කොහරි ඵලයක තැම්පත් කරනවා. හරිද? ඊට පස්සේ දැන් මෙතන මේ සරල විදිහට මෙතන ග්ලූකෝස් කියලා මේ දාලා තියෙන්නේ. හරිද? එතකොට කොහොම කියලා සමහර පිෂ්ඨයේ විදිහට වෙන්න පුළුවන්. නැත්නම් සරල සීනි විදිහට දැන් මෙතන තක්කලි විදියක් නම් තියෙන. මෙතන යම්සි වෙනත් රසායන ද්‍රව්‍යات එක්කම සීනි ස්වභාවයක් තියෙන්නේ. ඩයිසැකරයිඩ් ස්වභාවයකුත් තියෙනවානේ. පළතුරුනේ. ඒක නිසා ඉච්ඡා දුර්දි කියන්න ඕනේ අපි මෙතන සාකච්ඡා කරන්නේ මොකද්ද ප්‍රභා සංශ්ලේෂණය එක. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් පත්‍ර වලින් අවශෝෂණය කරනවා. අවශෝෂණය කරන්නේ පිට කරන වායුවක් ඔක්සිජන් පිට කරනවා. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි අපි ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. මෙන්න මේ කරුණු ටික වාක්‍යයකට එකතු කරලා තියෙනවා මෙන්න මෙතන. ඒ වාක්‍ය තමයි අර්ථ දැක්වීම වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය. මොකද්ද කියන්නේ අපි කාබන් ඩයොක්සයිඩ් වායුව හා ජලය අමුද්‍රව්‍ය ලෙස. ඔන්න අමුද්‍රව්‍ය. අහන ඔයගොල්ලෝගේ අමුද්‍රව්‍ය මොනවද කියලා ප්‍රභා සංශ්ලේෂණය කරනවා. මොනවද? කාබන් ඩයොක්සයිඩ් ජලය අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරලා ශාක සෛලවල සෛලවල වල මේ ක්‍රියාවලිය සිද්ධ වෙන ශාක සෛල වල තියෙනවා හරිත ලව කියලා ඉන්ද්‍රිකා ගොඩක්. මේ ඉන්ද්‍රිකාව තුළ තියෙනවා හරිත ප්‍රද ඇසුරෙන් ආලෝක ශක්තිය. කාගේ ආලෝක ශක්තිය? තියෙන සූර්යයාගේ මේ සූර්ය ශක්තිය තමයි මේ උපයෝග කරගන්නේ. ඒ සූර්ය ශක්තිය රසායනික ශක්තිය. දැන් රසායනික ද්‍රව්‍යයන් ග්ලූකෝස් කියන්නේ. රසායනික ශක්තිය බවට උන්නෝය බවට පත් කිරීමේ ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. දැන් මේක වාක්‍යයක් විදිහට කියන්න ගියොත් එහෙනම් බොහොම ගැඹුරු ස්වභාවයක් තියෙනවා වගේ පේනවා ඇති. ඒත් බොහොම සරල දෙයක් තමයි කියන්නේ. ඕක හොඳ පැහැදිලි ඔයගලන්ට මෙන්න මේ ආකාර රූප සටහනක් ඇතුළේ ඉන්නාර එහෙම නැත්නම් සමීකරණයක්කින් ලියුවොත් වඩා පැහැදිලි වෙනවා කියලා උල්ලා හිතනවා. හරිද? මෙතන තියෙන රූප සටහන එච්චර පැහැදිලි නැත්නම් හැල්ලා මම මේක ෂෙයා කරන එක නවත්තලා හරි අයින්න පොඩ්ඩක් බලමු අපි. මොනවාද ගැටලු තියෙනවා ඒ අතරතුර අහන්නකො. ප්‍රභා සංශ්ලේෂණය සම්බන්ධව හරි. හරිද? පැහැදිලි කරගන්න මම ඔයාලා මේ තියෙන පොතේ තියෙන මේ සමීකරණය ටිකක් වඩා හොඳයි නේ මම ලියලා කිව්වොත් මේක නිසා මම මේක ලියන්නම්. අපි කියන සමීකරණ ලියන්න පුළුවන් ආකාර තියෙනවා. ඒ අතරින් අපි කියන වචන සමීකරණය කියලා ලියන්න කිව්වොත් අර ඒ ප්‍රභා සංශ්ලේෂණ සඳහා සහභාගී වෙන අමුද්‍රව්‍ය ටික වගේම අපි කියන ප්‍රතික්‍රියා කියලා වගේම ඵල වචන වලින් දැක්වුවොත් එහෙම අපි ඔකට කියනවා මොකද්ද කියන්නේ වචන සමීකරණයක් කියලා. ඒ වගේම ඔය සඳහා සංකේත භාවිතා කරලා අපි තුලිත සමීකරණත් ලියනවා. ඒ ආකාර දෙකෙන්ම දැනගත යුතුයි. විශේෂයෙන් ඇල්ලා තුලිත සමීකරණය ලියන්න උරුකම තියෙනවා. ඊට කලින් ඇල්ලා අපි වචන සමීකරණය ලියනවා. ප්‍රතික්‍රියාවක් නම් ඇල්ලා මෙතන අපි මේ ඊතලයේ දක්වලා තියෙනවා. ඊතලයේ උඩ ලියන එකක් තියෙනවා ප්‍රභා සංශ්ලේෂණ සමීකරණ ලියනකොට අපි කියනවා ආලෝක ශක්තිය කියලා. ආලෝක ශක්තිය. ගුරුතුමා. ඔව්. ගුරුතුමා බෝඩ් එක ලියන එක පේන්නේ. ලියන එක පේන්නේ නැති වුණාට කමක් නැහැ. මොකද
ඉන්නකොට නෑ මම ගුරුතුමා මේ මොකක්ද කැමරා එක පොඩ්ඩක් උස්සන්න. මොකක්ද උස්සන්න ඕන? කැමරා එක පොඩ්ඩක් උස්සන්න ගුරුතුමා. උඩට. මේ විදියට උනත් පේන්න එන අපි ඒක හදාගෙන මම පේන්න දුන්නාට කමන්නේ නැහැ කියලා මොකක්ද කරනවද? තව චුට්ටක් ගුරුතුමා. පාත් කරන්නද? නෑ උස්සන්න උඩට උස්සන්න. හරි. හරි. මං කිව්වේ මොකක්ද දන්නවද? දැන් මම ලියන මේ සක්කාර පේන්නේ නැහැ කියලා කිව්වේද? පේන්න තුනට කමන්නේ නැහැ කියන අදහස නෙවෙයි. ඕගොල්ලෝ මෙතන මේකයි ලියන්නේ කියන එක හිතාගත්තත් ඒකත් වැදගත් වෙනවා. දැන් පේනවා නම් වඩා හොඳයි. පේනවද? පේනවා. වෙනවා. හොඳයි. එහෙනම් ආලෝක ශක්තිය විදිහට ඉතලේ උඩ. හරිත ප්‍රද. හරිත ලව තුල තමයි හරිත ප්‍රදේ. ওই කොළ පාට වර්ණක තියෙනවනේ ශාක වල කොළ පාටින් පේන්නේ මේ හරිත ප්‍රද වර්ණකේ. එතකොට මේකෙදි දෙකක් සහභාගී වෙනවා. අමුද්‍රව්‍ය දෙකක්. අමුද්‍රව්‍ය දෙක විදිහට කාබන් ඩයොක්සයිඩ්. මෙතන ලියන්නේ කාබන් කියන. ඩයොක්සයිඩ්. අකුරු පැහැදිලි නැතුව මේක ලියන්නේ මේකයි කියලා හිතාගන්න. මෙතන තියෙන කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. ඊට පස්සේ අනිත් අමුද්‍රව්‍ය මොකද්ද? ජලය. වචන සමීකරණයකින් තමයි මේ ලියන්නේ. ඔන්න ප්‍රතික්‍රියක දෙක තියෙනවා නැත්නම් අමුද්‍රව්‍ය දෙක තියෙනවා. මේකෙන් හැදෙනවා අන්තිමට ඵල දෙකක්. එකක් අපි කියනවා ප්‍රධාන ඵලය කියලා. ඒකට කියනවා ග්ලූකෝස් හැදෙනවා. ග්ලූකෝස්. මෙතන ලියුවේ ග්ලූකෝස් ඈ. අරද එකන මැසේජ් එකන පේන්නේ නැද්ද දන්නේ? මේ ලියුවේ ග්ලූකෝස්. ඊට පස්සේ තව වායුවක් පිට වෙනවා. අපි කියනවා ඔක්සිජන් වායුව තමයි පිට වෙන්නේ. ඔක්සිජන්. මේ පොඩි බෝඩ් එක ලියන්නේ නැහැ. ඒක නිසා ඉතින් එලා පන්තියේ බෝඩ් එක වගේ ලස්සනට පේන එකක් නැහැ. මම කියන්නම් මේ මොකද ලියුවේ කියලා. කාබන් ඩයොක්සයිඩ් ජලය එකතු වෙනවා හැදෙනවා ග්ලූකෝස් සහ ඔක්සිජන්. හරිද? ග්ලූකෝස් සහ ඔක්සිජන්. මේ වචන සමීකරණය ලියුවේ. ඒ වගේම ඊතලයේ උඩ අපි ලියනවා සාමාන්‍ය ආලෝක ශක්තිය සහ හරිත ප්‍රද කියලා. ලියුවා. එතකොට මෙතන වචන සමීකරණය එක නෙවෙයි බොහොම වැදගත් වෙන්නේ මොකද්ද? මේකට සංකේත භාවිතා කරලා තුලිත සමීකරණය ලියන්නේ. කාබන් ඩයොක්සයිඩ් අපි කොහොමද ලියන්නේ? CO2 කියලා සංකේතය තමයි භාවිතා කරන්නේ. ඉන්න පොඩ්ඩක් මේ මැසේජ් එක මොනවද පේන්නත් දන්නේ නැහැ. චූට්ටක් එනවා මේක බලන්න. හරිද? කාබන් ඩයොක්සයිඩ් අපි CO2 කියලා ලියුවා. ඊට පස්සේ එකතු කිරීමේ ලකුණ කවුද එකතු වෙන්නේ? ජලය එකතු වෙනවා H2O කියලා කියනවා. H2O. ඊතලයේ ගැවුවා. ඉස්සෙල්ලාම ගේම ඊතලයේ උඩ ලියන්න ඕනේ ආලෝක ශක්තිය කියලා. යටින් ලියනවා අපි හරිත ප්‍රද කියලා. හරිත ප්‍රද කියලා ලියනවා. මේ දෙන්න එකතු වෙලා දැන් ග්ලූකෝස් වල සූත්‍රය අපි අහලා තියෙනවනේ. මොකක්ද කියලා? දන්නවනේ C6යි H12යි O6යි. O6. අර්ධ ඊට පස්සේ පිට වෙන වායුවක් අපි ඒකට කියනවා ඔක්සිජන් O2. ඔක තමයි සමීකරණය. සමීකරණයක් වුණොත් මොකද තුලිත වෙනවා කියලා කියනවා. ඔයගොල්ලන්ට පාඩමක් තියෙනවා රසායනික සමීකරණ තුලිත කිරීම කියන පාඩම. ඒ පාඩමේදී තුලිත කරන්නේ කොහොමද කියන එක අපි ක්‍රමයේ ඉගෙන ගන්නවා. දැන් ওই පාඩම මෙතන කරන්නේ වෙනත් පාඩමක් කරනවානේ. ඒ නිසා මේ සමීකරණය තුලිත කරන හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ මේ විදිහට මතක තියාගන්න. තුලිත කරනවා කියලා කියන්නේ මේ පැත්ත දැන් මේ ඊතලයේ එක පැත්තක තියෙන කාබන් පරමාණු ගාන ගත්තොත් මෙතන 6ක් තියෙනවනම් මේ පැත්තෙත් 6ක් තියෙනවා. හයිඩ්‍රජන් මේ පැත්තේ යම්කිසි ප්‍රමාණයක් තියෙනවාද ඒ ප්‍රමාණයම ඊතලයේ අනිත් පැත්තේ තියෙනවා. ඔක්සිජන් යම්කිසි පරමාණු සංඛ්‍යාවක් මේ පැත්තේ තියෙනවනම් ඒ පරමාණු සංඛ්‍යාව වම් පැත්තේ දකුණු පැත්තේ සමාන වෙනවා. මෙතන කාබන් 6ක් තියෙනවනම් මේ පැත්තේ කාබන් 6ක් වෙනවා. හරිද? එහෙම ගත්තාම දැන් තුලිත සමීකරණය ලියනකොට අයලා හොඳට මතක තියාගන්න මේ හැම එකටම ඉස්සරහින් 6ක් දාගෙන ගියාම හරි. හැබැයි මේ එකකට ඇරෙන්න. මෙයාට 6ක් දාන්න නැහැ. එයාට 6ක් දාන්න දෙයක් නැහැ. මෙතන 6ක් තියෙනවානේ. හරිද? ඊට අමතරව මේ ඔක්සිජන් ඉස්සරහට 6ක් දානවා. ඔක හොඳට මතක තියාගන්න. දැන් විභාගේ දෙහෙලා තුලිත කරන්න ගියාම මතක තියාගන්න කියලා මතක තියාගෙන හිටියාම ලේසියි. නැත්තම් තුලිත කරන්න ගියොත් එහෙම වෙලා ගත වෙනවා. තුලිත වෙන්නේත් නැති වෙන්න පුළුවන්. මොකක්ද කරන්න තියෙන්නේ?
සංකේත දාලා ලිව්වා හැම එකටම 6ක් දැම්ම කාට හැරෙන්නේ නැත ග්ලූකෝස් වල ඉස්සරහට 6ක් දාන්නේ අනිත් ඒවා ඉස්සරහට ඔක්කොම 6ක් දාගෙන ගියාම තුලිත වෙනවා දැන් නිකමට බැලුවොත් එහෙම මේ පැත්තේ කාබන් 6යි මේ පැත්තේ ගත්තොත් මේ ඉස්සරහින් 6ක් දාලා තියෙනවා අපි මෙතෙන්ට 6ක් දාන්නේ කාබන් යටින් 6ක් දාන්නේ නැහැ ඉස්සරහින් දාන්නේ 6 එතකොට කාබන් 6යි වම් පැත්තෙත් 6යි හයිඩ්‍රජන් ගත්තොත් හයිඩ්‍රජන් පරමාණු 12යි මේ පැත්තේ හයිඩ්‍රජන් පරමාණු ගත්තොත් 6 වරක් දෙක 12යි ඒක හරි ඔක්සිජන් ගත්තොත් එහෙම මෙතන ඔක්සිජන් 6ක් තියෙනවා මෙතන ඔක්සිජන් ගත්තොත් එහෙම ඔක්සිජන් 6 වරක් දෙක 12යි මේ 6ත් එක 18ක් තියෙනවා ඔක්කොම හරිද මෙතන ඔක්සිජන් ගත්තොත් මෙතනත් කාබන් ඩයොක්සයිඩ් වල තියෙන ඔක්සිජන් ගත්තොත් එහෙම දැන් මෙතන දෙකක් තියෙනවා දෙවරක් 6යි 12යි මෙතන 6 එකතු වුණාට පස්සේ ඔක්කොම ඔක්සිජන් මෙතන පැත්තේ 18ක් වෙනවා මේ පැත්තේ 18යි මේ පැත්තේ 18 ඕකේ තුලිත කරනවා කියලා කියන්නේ පරමාණු සංඛ්‍යාව සමාන වෙනවා මම කිව්වා තුලිත කර ඉන්න අවශ්‍ය නැහැ තුලිත කර ඉන්න අවශ්‍ය නැහැ මෙතන 6ක් දැම්මාම තුලිත වෙනවා කියන කාරණා දැන් ඔයගොල්ලන්ට ටියුට් එකේ ලියා ගන්න ඕනේ මේ ආකාරයට සමීකරණ දෙක දැන් ලියන්න අවශ්‍ය නැහැ තියෙනවා පොතේ තියෙනවා මම මේ ප්‍රසන්ටේෂන් එකේ පොඩ්ඩක් අපි බලමු දැන් මම හිතන්නේ මොනවා ගැටලු තියෙනවා නම් මේකම අහන්නකෝ මම මේක කැමරා එක ඔෆ් කරන්න කලින් ගැටලුවක් මතුවෙච්චට ලියාගෙන හරි තියාගෙන අහන්න ලෝ පස්සේ උනත් චමන්නේ කෝල් එකක් දීලා හරි අහන්න ඕන වෙලාවක කතා කරන්න මේක දැන් ලියාගත්තත් කවන්න කවුද මේ අහන්නේ සංදේශ් නේද දැන් ලියා ගන්න පුළුවන් නම් ඒත් කමන්නේ එහෙම නැත්නම් පස්සේ හරි ලියන්න ඕ ටියුට් එක තියෙනවනේ ඒගොල්ලෝ ළඟනේ ටියුට් එක තියෙනවා නම් එහෙමයි එහෙම නැත්නම් පොතේ ලියාගෙන තියෙනවනේ ටියුට් එකේ තියෙන දේ ඒකේ හරි ලියාගත්තට කමක් නැහැ පුළුවන් නම් වැඩා වැදගත් වෙන්නේ අහගෙන ඉන්න එක හැබැයි ඒ අතරතුර ලියාගත්තත් ගැටලුවකුත් නැහැ හැබැයි මම මේ බෝඩ් එකේ තියෙන එක පැහැදිලි නැහැ නේ ඔයගොල්ලන්ට පැහැදිලි ගුරුතුමා හොඳ පැහැදිලිද රයිට් එහෙනම් දැන් ඔය ලියනවද ඔය කියන්නේ ලියලා ඉවරයි ගුරුතුමා ලියලත් ඉවරද රයිට් ඒ සමහර කට්ටිය ලියනවා ඇති එහෙනම් මෙහෙම තියෙද්දි මේල මං ඉස්සරහ කොටස සාකච්ඡා කරනවා හොඳයි කවුද අද මං එක්කෙනෙක්ගේ මයික් එක ඔෆ් කරලා තමයි පටන් ගත්තේ නම කියන්න ඕනේ නැහැ එල්ල ඒක නිසා පොඩ්ඩක් අධ්‍යයන වුණා ඔය වගේ මම නෝට් කරගෙන තියා ඉඳලා නවත්තලම දානවා ඒක අවස්ථාවක් නැති වෙනවා එහෙම වුණාට පස්සේ අද ඉතින් ටිකක් හොඳටම ඇවිල්ලා පාඩම සහභාගී වුණා පිරිස අඩුයි වගේ පේනවා ඉඳලා ඒ වුණත් ඇවිල්ලා අපිට දැන් ඉන්න පිරිස හරි වැඩේ කරගෙන යන්න සිද්ධ වෙනවා යාළුවෝ එහෙම ඉන්නවා නම් හැල මේකට එකතු වෙච්ච නැති අයලා කියලා කෝල් එකක් දීලා හරි සම්බන්ධ කරගන්න ඉතින් හරිද ඊට පස්සේ බුද්ධ ධර්මයේ තියෙනවා ඊළඟට අපි මේක සාකච්ඡා කරලා අවසන් කරමු හරිද ඔන්න මේ ස්ක්‍රීන් එක පේනවා ඇති මං හිතන්නේ පේනවනේ පේනවා ගුරුතුමා වචන සමීකරණයකින් දක්වන්න කියලා තියෙනවා තුලිත සමීකරණයකින් දක්වන්න කිව්වා නම් ඔන්න උඩින් තියෙන මේ ඉංග්‍රීසියෙන් මේක දක්වලා තියෙන්නේ ඉතින් ඒක කියව ගන්න බැරි කමක් නැහැ ඉස්කෝලේ ඉගෙන ගත්ත ඉතින් ඕනවට පාවිච්චි කරන් තමයි ඉංග්‍රීසි අපි කියනවා කාබන් ඩයොක්සයිඩ් වලට ජලයක තියෙනවා ඊතලයේ උඩ ආලෝකයේ තියෙනවා හරිත ප්‍රද තියෙනවා එළ මේ ක්ලෝරොෆිල් කියලා කියන හරිත ප්‍රද වලට ග්ලූකෝස් සහ ඔක්සිජන් හැදෙනවා ඔන්න වචන සමීකරණය. මෙතන සංකේත සමීකරණය කියලා මෙතන තියෙන සිම්බල් ඉක්වේෂන් කියලා ඉවරලා එහෙම නැත්නම් අපි මේකට කියනවා තුලිත සමීකරණය කියලා. 6ක් CO2 6ක් H2O ඊට පස්සේ ග්ලූකෝස් සහ 6ක් ඔක්සිජන් හැදෙන දක්වන සමීකරණය තමයි මේකේ තියෙන්නේ. ඒ සමීකරණය දක්වනවා. ඊට පස්සේ මේ රූප සටහනේ පෙන්눔 කරන්නේ දැන් ශාකවල නිපද වෙනෝනේ ආහාර මේ නිපද වෙන ආහාර ඔන්න දැන් ශාක පත්‍රයේ හැදෙනේව ශාක පත්‍රය මොහේ තියාගෙන ඉන්නේ නැහැ. අපි ඊට කලින් හැලේ පළවෙනි පාඩමේදී මේ ටිකක් සාකච්ඡා කරලා තියෙනවා. මේ රූප සටහන තුලින් හැල සංකීර්ණ ස්වභාවයක් වගේ පේනවා. ඒ මහා දෙයක් නැහැ. ආලෝක ශක්තිය උපයෝග කරගෙන ඇවිල්ලා කාබන් ඩයොක්සයිඩ් වායුව උපයෝග කරගෙන ප්‍රභා සංශ්ලේෂණය කරලා ග්ලූකෝස් හැදුවා. මේ හදන ග්ලූකෝස් ටික කොහේ හරි තැම්පත් කරනවා. අපි ඉස්සර ගියේ මේ අල ගෙඩියක තැම්පත් කරනවා කියලා නැත්නම් පිස්ටේ විදිහට තැම්පත් කරනවා. එහෙම නැත්නම්
මෙතන සීනි වර්ග විදිහට ෆ්‍රුක්ටෝස් විදිහට පළතුරක තැන්පත් වෙනවා. ඔය ආකාරයෙන් විවිධ කොටස් වල තැන්පත් කිරීමක් කරනවා කියන කාරණය තමයි මේ රූප සටහනේ පෙන්눔 කරන්නේ. ඒ හදන ඒවා සරල මොනොසැකරයිඩයක් විදිහට හැදිච්ච ඒවා ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් විදිහට තැන්පත් වෙලා තියෙනවා. තැන්පත් කරනවා. ශාක පත්‍ර නිපදවන ආහාර ශාකයේ විවිධ කොටස් වල ගබඩා කරනවා. දැන් දැනගන්න ඕන කාරණයක් තියෙනවා ශාක පත්‍ර විතරක් නෙමෙයි ප්‍රභා සංශ්ලේෂණය කරන ඔයගොල්ලෝ ශාක කඳක් අරගෙන ගත්තොත් මේක පොඩ්ඩක් අර පොත්තේ යන්තම් ඇඟිල්ල නිය පොත්තේ මේරුවට පස්සේ ඒත් කොළ පාට සමහර ශාකවල දක්නට ලැබෙනවා. ඒ කොටස ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ප්‍රධාන වශයෙන්ම ප්‍රභා සංශ්ලේෂණය කරන්න හැබැයි පත්‍ර කොළ පාටින් දැක්කම විතර නෙමෙයි දැන් සමහර දැන් ප්‍රෝටෝන වර්ග එහෙම තියෙනවානේ කොළ පාට නොවන වර්ණ සහිත ඒ වර්ණක උපයෝග කරගෙනත් ඒවා ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙනවා ඒ ශාකවල. ඒවා ඉතින් අතිරේක කරුණු ඒවා ගැනත් අවබෝධයක් තියෙනවා. නැත්තම් හිත කොළ පාටය විතරයි ප්‍රභා සංශ්ලේෂණය කරන්න කියන්නේ. හරිද? ඊට පස්සේ ඔන්න දැන් පාඩමේ තව විනාඩි කිහිපයක් තියෙන ඉස්සෙල්ලා මේ මුල් කොටස අවසන් කරන්න උත්සාහ කරමු. දැන් ශාක ප්‍රභා සංශ්ලේෂණය කරලා එයාට අවශ්‍ය කරන ආහාර ටික හදාගෙන ඉවරලා එයා විතරක් තියාගෙන ඉන්නේ නැහැ. එයාට අවශ්‍ය කොටස සඳහා එයාගෙත් ඇහිලා විවිධාකාර පරිවෘත්ති ක්‍රියාවන් සිද්ධ වෙනවානේ. ඒ ක්‍රියාවන් සඳහා භාවිතා කරනවා. ඒ භාවිතා කරනවා වගේම ඒ ශාක මත අනිකුත් ඔක්කොම සතුන් යැපෙනවා. ශාක මත. එතකොට මෙතන විවිධ සත්ත්ව වර්ග කීපයක් දක්වලා තියෙන සත්ත්ව විශේෂ කීපයක්. ඒගොල්ලෝ ආහාරයට ගන්නවා ශාක. ශාක ආහාරයට ගන්නා නිසා ශාක මත යැපෙන නිසා ඒගොල්ලෝ ස්වයං පෝෂීන් වෙන්නේ නැහැ එහෙම. අවශ්‍ය කරන ආහාර ඒගොල්ලෝ හදාගත්තේ නැහැ ප්‍රභා සංශ්ලේෂණය කරන්න බැරි නිසා ඒගොල්ලන්ට කියනවා විෂම පෝෂීන් කියලා. ස්වයං පෝෂීන් නෙවෙයි. විෂම පෝෂීන් විදිහට හඳුනනවා. ඒයි එහෙම කියන්නේ ශාක විසින් නිපදවන ආහාර මත යැපෙන නිසා අපි විෂම පෝෂීන් විදිහට හඳුන්වනවා. අපි මෙතන මේ කොටසත් කියලාම අපි අවසන් කරමු. අර ඔයගොල්ලෝ මේ අවසන් කරන්න කියන වචන මම කිව්වා කියලා අයින් වෙන්න එපා. මොකද තාම මම අර ලිස්ට් එක ගත්තෙත් නැහැ. ඒක නිසා මම පාඩම අවසන් කරනකම් ඉන්න ඕනේ. හරිද? එතකොට එහෙම නැත්නම් සහභාගී වෙලත් අන්තිමට මේ සහභාගී වුණේ නැති කෙනෙක් විදිහට මෙතන වැටෙන්න පුළුවන් ලිස්ට් එකේ. ඒ නිසා අවසන් මම අවසන් කරනකම් ඉන්න ඕනේ. ආහාර දාම කියලා ඒවා තියෙනවා. ඒ කියන්නේ මෙතන අපි මෙතන සරලව කිව්වොත් එහෙම දැන් ශාක ආහාර නිෂ්පාදනය කරනවා. මේ නිෂ්පාදනය කරන ආහාර මත අනිකුත් ජීවීන් යැපෙනවා. ඒ යැපුම් ගලපලා අපිට සටහනක් හදන්න පුළුවන්. ඒ සටහනට අපි කියනවා ආහාර දාමයක් කියලා. සූර්යාගේ ශක්තිය භාවිතා කරලා ආහාර නිෂ්පාදනය කළ ශාක ඒ ශාක මත යැපෙනවා තනකොළ පෙත්ත කනවා ගෙම්බව කනවා නායාව කනවා මෙතන ඉන්නේ උකුස්සෙක් නේ උකුස්ස කනවා ඔන්න දැන් ආහාර දාමයක් ගොඩ නැගුණා. එතන දාමය එතන ඉහළ මට්ටමක් දක්වා ගමන් කරනවා. එතකොට මෙයාවත් අන්තිමට මෙයාව කවුරුත් කන්න කෙනෙක් ගොඩක් වෙලාවට නැහැනේ. ඒ වුණත් එල මෙයා මැරුණාට පස්සේ ආයෙ පසට එකතු වෙනවා. එයා ඒ විදිහට පසට එකතු කරනවා. එහෙම නැත්නම් මෙයාව දි รา පත් කරන ක්‍රියාවලිය සිදු කරන ඒ ජීවීන්ට අපි කියනවා මෘතෝපජීවීන් කියලා. ඒ කියන්නේ දැන් දිලීර වර්ග ගත්තොත් බැක්ටීරියා වර්ගින් නැහැලා මෙයාව දි รา පත් කරනවා පසට එකතු වුණාට පස්සේ. ආයෙ පසටම එකතු වෙනවා. පසෙන්ම හැදිලා පසටම ආයෙ එකතු වෙනවා. ওই ක්‍රියාවලිය තමයි එහෙලා අපි ආහාර දාමයක් විතර හඳුන්වනවා. ඒ වුණාට ස්වභාවික පරිසරය අපි ගත්තොත් එම ආහාර දාම අපිට දක්න ලැබෙන්නේ නැහැ. අපිට තියෙන මොකද ආහාර ජාල තමයි දක්න ලැබෙන්නේ. උදාහරණ වශයෙන් ගත්තොත් එම ශාක තියෙනවා ශාක මත යැපෙන වගේ කෘමි සතුන් ඉන්න ඒ කෘමියව තව කෘමියක් කරනවා එයාව තව කුරුල්ලෙක් කරනවා ඊට පස්සේ මේ කුරුල්ලෙක්ව ආහාරයට ගන්න තවත් දාමයක් ඒ තුලින් ගොඩ නැගෙන්න පුළුවන්. හරිද? දැන් ශාක ආහාරයට ගන්න තව කෘමි සතෙක් ඉන්නවා. යාව මෙයා ආහාරයට ගන්න. එතකොට මොකද එක ජීවියෙක් එක ආහාරයක් මත විතරක් නෙමෙයි යැපෙන්නේ. විවිධ ආහාර මත යැපෙන නිසා ආහාර දාම එකිනෙකට සම්බන්ධ වෙලා ගොඩනගෙන ඒ සැකස්මට අපි කියනවා ආහාර ජාලයක් කියලා. ආහාර ජාලයක් විදිහට හඳුන්වනවා. ඒ ආහාර ජාලයක රූප සටහනක් තමයි මෙන්න මේ අවසාන වශයෙන් තියෙන මේ රූප සටහනේ දැක්වෙන්නේ. ඒක නිසා අපි මේ අද මේ කොටස සාකච්ඡා කළේ මම මෙහෙම කරන්න. දැන් මේක දැන් තව පාඩම ඉදිරියට තියෙන නිසා ඒ පාඩමත් එකතු කරලාම ඊළඟ දවසේම පාඩම අවසන් කරන්න උත්සාහ කරනවා. එතකොටම මේ ප්‍රසන්ටේෂන් එක මම දාන්න ගෲප් එකට නැත්තම් තාම අර සොසනේ දක්වා විතරයි මේක හදලා තියෙන්නේ.
ඒක නිසා දැන් එහෙම ශ්වසනය දක්වා විතරක් තියෙන එකයි ඔයගොල්ලෝ ගත්තොත් මේක අසම්පූර්ණ නිසා සම්පූර්ණ ප්‍රසන්ටේෂන් එක හැදුවට පස්සේ මම එකතු කරන්නම්. ඒක නිසා මේ දක්වා කරපු කරුණු වල මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්නකෝ. ගැටලුවක් තියෙනවා. බලන්නකෝ මොනවා හරි ගැටලු තියෙනවා නම් කියන්න. ඉන්න පොඩ්ඩක් මම මේ ටික ඩවුන්ලෝඩ් කරගන්න කවුලා ලිස්ට් එක. හරිද? එහෙමනම් ඇවිල්ලා ගැටලු තියෙනවා නම් පස්සේ අර මට කෝල් එකක් දීලා ඉවරලා විසඳ ගන්න ඕනේ. එහෙමනම් අපි පාඩම අවසන් කරමු. ඊළඟට බුද්ධ ධර්මයක් තියෙන නිසා නේද තෙරුවන් සරණයි කොටම. ඕකේ. මොකක් හරි ගැටලුවක් තියෙනවද? කියන්නකෝ සංදේශ්. ප්‍රසන්ටේෂන් ගෲප් එකට දාන්න. මම ගෲප් එකට දැන් මේ දැම්මොත් එහෙම එක ටිකක් භාගයයි තියෙන්නේ හැබැයි ඈ. කමන්න නැහැ නම් දාන්නකෝ. හරි රයිට්. අර ඔක වැඩි වෙනකල් ඔලි කරන්නේ